ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපොස උසස් පෙළ විභාගයට අදාළව පුනරීක්ෂණ පාඩම් මාලාවේ භූගෝල විද්‍යා විෂයට අදාළව ලෝක කෘෂිකර්මය පිළිබඳව තමයි අද දින අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. මේ තුලින් ඔබට ඔබගේ විභාග ජයග්‍රහණය පහසු කර ගැනීම සඳහා දැනුම අවබෝධය ලබා දීම අපි මේන් අපේක්ෂා කරනවා. අපි එහෙමනම් පළමුවෙන්ම බලමු මේ විෂය යටතේ ලෝක කෘෂිකර්මයේ මෑත කාලීන ප්‍රවණතා තමයි අපේ ප්‍රධාන නිපුණතාවයේ විදියට අපි සලකන්නේ. එතකොට එම නිපුණතාවය ආවරණය කිරීම සඳහා ප්‍රධාන නිපුණතා මට්ටම් කිහිපයක් අපි මේ පාඩම තුල විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒ අනුව ලෝක කෘෂිකර්මයේ ගති ලක්ෂණ තාක්ෂණය නිෂ්පාදනය පිළිබඳව පළමුවෙන්ම අවධානයට යොමු කරලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්මයේ මුහුණ දෙන අභියෝග මොනවද කියලා විමර්ශනය කිරීමත් මෙහිදී අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අපිට ලෝක කෘෂිකර්මය කතා කරන වගේම අපිට ඉතාම වැදගත් වෙනවා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පිළිබඳවත් ඔබගේ දැනුම අවබෝධය ලබා දීම සඳහා. එතකොට ඒ අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්වභාවය නිෂ්පාදනය තාක්ෂණය අලෙවිකරණ ක්‍රියාවලිය ප්‍රවණතා ගැටලු පිළිබඳව අද දින අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි එහෙමනම් බලමු ඊළඟට මේ පාඩම තුලින් අපේක්ෂා කරන ඉගෙනුම් ඵල මොනවද කියලා හොඳින් අපි අවබෝධ කරගනිමු. මෙම ඉගෙනුම් ඵල පිළිබඳව අපිට කතා කිරීමේදී වැදගත් වෙන්නේ මේ ඉගෙනුම් ඵල ඔස්සේ තමයි දුවේ පුතේ ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න ගොඩනැගීම සිද්ධ වෙන්නේ. ඒක නිසා දුවල පුතාලට ඉතාම වටිනෝ මේ ඉගෙනුම් ඵල පිළිබඳව මූලික අදහසක් ඔබගේ මතකය තුළ නැත්නම් ඔබගේ අවබෝධය තුළ රඳවා ගැනීම ඉතාම වටිනෝ. ඒ අනුව අපිට ප්‍රධාන නිපුණතා රසක් ඔබට මෙම තිරය තුළදී දර්ශනය වෙනවා. මේ ඉගෙනුම් ඵල ටික තමයි අපි මේ පාඩම තුළින් ඔබට ලබා දෙන්න අපේක්ෂා කරන්නේ. හොඳයි. අපි එහෙමනම් අපි ඉගෙනුම් ඵල පිළිබඳව දැන් කිසියම් අවබෝධයක් ලබා ගත්තා. අපි මින් ඉදිරියට බලමු කොහොමද මේ පාඩමේ ඉතුරු කොටස සාකච්ඡා කරන්නේ කියන කාරණේ පිළිබඳව. හොඳයි දුවේ පුතේ අපි එහෙනම් හැමදෙනාම බලමු ලෝක කෘෂිකර්ම ඉතිහාසය කොහොමද ව්‍යාප්ත වෙන්නේ කියන කාරණේ පිළිබඳව. මෙහි අපි දන්නෝ මානව ශිෂ්ටාචාරයේ ඈත ඉතිහාසයේ දෙස බලනකොට අදින් වසර 50000කට වඩා ඈත අතීත යුගයේ දක්වා මානව ශිෂ්ටාචාරයේ දිව යනවා. එතකොට මේ අපි බලමු මේ ආදි මිනිසා කොහොමද මේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධයෙන් තමන්ගේ ඒ කෘෂිකාර්මික කටයුතු ක්‍රියාත්මක කළේ. විශේෂයෙන් ගත්තාම ඒ ආදි මානවයා තමන්ට අවශ්‍ය ආහාර එක්රැස් කර ගැනීම සඳහා ඒ වගේම දඩයම් කිරීම එදිනදා ජීවනෝපාය සඳහා නැත්තම් කුසගින්න නිවා ගන්න අලබතල මේ වගේ දේවල් වනද්‍රව්‍ය එක්රැස් කිරීම තුලින් තමයි මේ ආදි මිනිසා තමන්ගේ කෘෂිකාර්මික අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගත්තේ. ඉන් අනතුරුව ස්ථිර වාසස්ථාන කරා මිනිසාගේ ප්‍රගමණය සිද්ධ වෙන කාලය වෙන විට ඊට පස්සේ තමයි මේ මිනිසුන් මේ කෘෂිකර්මාන්තය කෙරෙහි කිසියම් ආකාරයකට ඊට වඩා වෙනස් ආකාරයෙන් හිතන්න පෙළඹෙන්නේ. ඒතකොට ඒ අනුව මේ ස්ථිර වාසස්ථාන ගොඩනැගීමත් එක්ක ඔවුන් විසින් තමන්ගේ ගෙවත්ත ආශ්‍රිතව කෘෂිකාර්මික යම් දේවල් භෝග වගාවන් ව්‍යාප්ත කරන්න නැත්නම් සිටුවන්න පෙළඹෙනවා. ඒ වගේම තමන්ගේ ඒ දඩයම් කිරීම කටයුතු වලදී යම් දේවල් තමන්ගේ ආහාර වේලා ගැනීමට යම් ආකාරයේ උපකරණ සකස් කළා මේ ස්ථාපිත වීමක් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා මේ ස්ථිර වාසස්ථාන ව්‍යාප්තියත් එක්ක ඒ කාල සීමාව තුළදී මේ කෘෂිකර්මාන්තයේ යම්කිසි වෙනසක් ඇති වෙන මානව ශිෂ්ටාචාරය තුළදී ආදි මිනිසා ගත කර ජීවිතයට වඩා කෘෂිකාර්මික වශයෙන් ස්ථිර වාසස්ථාන ව්‍යාප්තියත් සමග මේ කෘෂිකර්මාන්තයේ කිසියම් වෙනසක් ඇති වෙනවා. ඒතර දඩයම් යුගය පසු කරගෙන එනෝ කෘෂිකාර්මික යුගය පසු කරගෙන එනෝ ඉන් අනතුරුව කාර්මික යුගය අවතීර්ණ වෙනෝ. ඒ අතරේ නූතන මිනිසා මේ කෘෂිකාර්මික ද්‍රව්‍ය නැත්නම් කෘෂිකාර්මික විකාශනය බලනකොට අපි ඊටමත් අපිට දියුණු ක්‍රමයකට නැත්නම් දියුණු කෘෂිකාර්මික විකාශනයක් නූතනයේ දක්වා අපිට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේක ක්‍රමික විකාශනයක්. මේ දියුණු කෘෂිකාර්මික තත්ත්වය නිකන් ඇති වුණේ නැහැ.
ඒ කුෂිකර්මය ඇති වෙන්නේ කිසියම් යුග පරිවර්තනයන් තුලින් තමයි මේ නූතන මිනිසාගේ කුෂිකාර්මික දියුණුව කරා ගමන් කරන්නේ. ඒ නිසා මේක දීර්ඝ කාලීන ගමනක්. හොඳයි. දුවේ පුතේ අපි දැන් බලමු මේ කුෂිකර්මයේ මේ නූතන ප්‍රවණතාවයන් ගැන කතා කරද්දී ඒ නූතන යුගයත් ගැන කතා කරද්දී කුෂිකර්මාන්තයේ අපිට ඊටාම වටිනාම යුගයක් ලෙස සැලකෙන්නේ මේ හරිත විප්ලවය. ඒතර මේ හරිත විප්ලවය මේ කුෂිකාර්මික කටයුතු වල නැත්නම් කුෂිකාර්මන්තයේ විකාශනයේ අපි ඊටමත් වටිනාම අවස්ථාවක් විදිහට තමයි දකින්නේ මේ හරිත විප්ලවයේ සිදුවීම. මේ හරිත විප්ලවය ලෝකයේ සිද්ධ වෙන්නේ මෙක්සිකෝවෙන් තමයි මේ ආරම්භ වෙන්නේ. 1943 ආචාර්ය නෝමන් තුමා තමයි මේකට මූලිකත්වය ගන්නෙ. මේ කුෂිකාර්මික නවෝදය සඳහා ඔහු රොක්ෆෙලර් පදනම සකස් කරනවා. ඒ රොක්ෆෙලර් පදනම සකස් කරාට පස්සේ ඒ පදනම තුලින් තමයි කුෂිකාර්මාන්තය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණයන් කළා, ශාස්ත්‍රීය වශයෙන් පර්යේෂණයන් කළා, විවිධ බීජ වර්ග, ඵලදායී ක්‍රම, ඒ වගේම වාරි මාර්ග ක්‍රම, තාක්ෂණික ක්‍රම, පොහොර භාවිතය මේ වගේ බොහෝ දේවල් කළා කුෂිකාර්මික වශයෙන් ඊටාම දියුණු නවෝදයක් ඇති කරගන්නෝ මේ හරිත විප්ලවයත් එක්ක. ඒතර මේ හරිත විප්ලවයේ මෙක්සිකෝවෙන් ආරම්භ වෙන හරිත විප්ලවය පසු කාලීන වශයෙන් ක්‍රමිකව ලෝකයේ අනිකුත් රටවල් කරා ව්‍යාප්ත වෙනවා. විශේෂයෙන් ගත්තාම මේ හරිත විප්ලවයේදී දැඩි අවධානයක් යොමු කරන්නේ මේ තිරිඟු වගාව සහ වී වගාව කොහොමද නිෂ්පාදනය වැඩි දියුණු කරන්නේ? ඒ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා මේ සඳහා තමයි වැඩිපුර පර්යේෂණයන් සිද්ධ කරන්නේ. ඒතකොට ඒ අනුව මේ හරිත විප්ලවය ආරම්භ වෙච්ච මෙක්සිකෝවේ නිෂ්පාදනය 1960 වෙන විට ඉතාම අධික මට්ටමින් ඔවුන්ගේ ඵලදායීතාවය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒතකොට ඒ අනුව ඔවුන් මෙක්සිකෝවෙන් ආරම්භ කරන ලද ඒ විප්ලවය නැත්නම් හරිත විප්ලවය ඒ දෙස ලෝකයේ අනිකුත් රටවල් අවධානය යොමු කරමින් ඔවුන්ද මෙහි ප්‍රතිලාභ අත්විඳින්න යොමු වෙලා විශේෂයෙන් මොරොක්කෝව, ඊජිප්තුව, තුර්කිය, ඉරානය, ඉන්දියාව, චීනය, කොරියාව, බංග්ලාදේශය වැනි රටවල් වලට මේක ක්‍රමානුකූලව ව්‍යාප්ත වෙනවා 1960 ගණන් වෙන විට. එතකොට ඒ අනුව මේ හරිත විප්ලවය තුළින් විශාල කුෂිකාර්මික නවෝදයක් ලෝකේ පුරාම ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ඒ තුළින් ආහාර නිෂ්පාදනයේ ඊටාම ඉහළ මට්ටමටපත් වෙන. විශේෂයෙන් ගත්තාම මෙක්සිකෝව අපි දන්නෝ තිරිඟු වගාවට, ඊජිප්තුව, තුර්කිය ඊටාම හොඳින් වැඩි ඵලදායීතාවයකින් තිරිඟු නිෂ්පාදනය කරනවා. ඊට අමතරව වී වගාව ඊටමත් ඉහළ මට්ටමින් තායිලන්තය, වියට්නාමය, කොරියාව, ඉන්දුනීසියාව ඊටාම ඉහළ මට්ටමේ වී නිෂ්පාදනයක් ලබනවා. ඒ අනුව ඉන්දියාව, චීනය, පාකිස්තානය වැනි රටවල් මේ අංශ දෙකෙන්ම විශාල ප්‍රගතියක් අත්පත් කරගන්නවා. ඒක නිසා හරිත විප්ලවය තුළින් ලොකු පරිවර්තනයක් කුෂිකාර්මික ක්ෂේත්‍රය තුළ දුවේ පුතේ මේ යුගය තුළ ආරම්භ වෙනවා. විශේෂයෙන් අපි ගත්තාම දුවේ පුතේ මේ හරිත විප්ලවයේදී අවධානය ලක්වුණු ප්‍රධාන බීජ වර්ග කිහිපයක් මේ රූපය තුළින් ඔබට පෙන්눔 කරනවා. දැන් මේ තිරිඟු බලන්න, මේ තිරිඟු කරලක තියෙන එහි නිෂ්පාදන ධාරිතාවය, එහි තියෙන සාරවත්භාවය, ඒ වගේම වී කරලක් දෙස බලන්න ඔබ මේ වී කරලක තියෙන ධාරිතාව, මෙහි තියෙන ශාස්ත්‍රීය බව, මෙහි තියෙන නිෂ්පාදන ශක්්‍යතාවය. බඩිරිඟු ගත්තාම ඒත් එහෙමයි. ඊටාම ඉහළ මට්ටමේ නිෂ්පාදන මේ හරිත විප්ලවය නිසා මේ භෝගවල ඊටාම ඉහළ මට්ටමේ දියුණුවක් ඇති කරගන්න හැකියාව ලැබෙනවා. ඒක ඊටාම වටින මේ කුෂිකාර්මික වශයෙන් මිනිසුන්ගේ කුසගින්න නිවීම සඳහා මේ ආහාර ඊටාම වටිනා අන්දමින් ඔවුන්ට දායක වෙන ඔවුන්ගේ කුසගින්න නිවා ගැනීම සඳහා. ඒක නිසා මම හිතන්නේ මේ ලෝක ජනගහනය වැඩි වෙන කාල සීමාව තුළදී මේ හරිත විප්ලවයක් සිද්ධ නොවුණා නම් මිනිසුන් කුසගින්නේ විශාල වශයෙන් මියන්න ඉඩ තිබෙනවා. ඒක නිසා මේ හරිත විප්ලවය තුළින් මානව ශිෂ්ටාචාරයට සුවිශාල මෙහෙවරක් සිදු වුණා මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කිරීම සඳහා. එතකොට මේ අපි දන්න මේ හරිත විප්ලවයේදී ප්‍රධාන වශයෙන් දුවේ පුතේ ප්‍රධාන අංශ තුනක් ඔස්සේ මේ ආහාර නිෂ්පාදනය සංවර්ධනය කරන්න ඔවුන් යොමු වුණා. මුහුන් කිරීම, දෙමුහුන් කිරීම සහ පටක රෝපණය මගින් තමයි මේ ආහාර භෝගවල ඵලදායීතාව නැත්නම් නිෂ්පාදන ධාරිතාවය නංවන්න හැකියාව ලැබුණේ. ඒ නිසා මේ ක්‍රමෝපායන් තුලින් තමයි ඔවුන්ගේ කුෂිකාර්මික නවෝදයක් එහෙම නැත්නම් කුෂිකාර්මික නිෂ්පාදනවල ඵලදායීතාවයක් ඇති වෙන්න පටන් ගත්තේ. එතකොට ඒකම දුවේ පුතේ
ඵලදායී බීජ නිෂ්පාදනය කරන වගේම ඒ හා සමගාමීව මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල බිම් සැකසීම, පැල සිටුවීම, අස්වනු නෙලීම මේ සියලුම කාර්යයන් සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා වීම තමයි අපිට මේ හරිත විප්ලවය තුළ දක්න ලැබෙන සුවිශේෂ වැදගත් ලක්ෂණයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මිනිස් ශ්‍රමයෙන් කළ නොහැකි සුවිශාල කාර්යභාරයක් දුවේ පුතේ මේ යන්ත්‍ර මගින් ඔවුන් ඒ වකවානුව තුළදී තමන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදනවල ඵලදායීතාවය නංවන්න මේ යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගන්නවා. ඒ තුලින් විශාල ධාරිතාවයක් නිෂ්පාදනය කරලා විශාල වශයෙන් කාර්මික වශයෙන් දායක වෙලා ඔවුන්ගේ කාර්මික ශක්තිය තුලින් කෘෂිකාර්මික නිෂ්පාදනවල ඵලදායීතාවයේ උපරිම මට්ටම කරා ළඟා වෙන්න මේ නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතය ඊටාම වටිනවා. අපි මේ අවස්ථාවේදී දැන් අපි සාකච්ඡා කරමු හරිත විප්ලවයේ ඵලදායී අස්වනු නිර්මාණය කරා. ඒ වගේම නවීන යන්ත්‍ර සූත්‍ර මගින් ඒ අස්වනු වල බිම් සැකසීමේ සිට තියෙන සියලුම කාර්යයන් වලදී ඊටාම කාර්යක්ෂම අන්දමින් එහි ඵලදායීතාවය නංවන්න කාර්මික නිෂ්පාදන ඉහළට ගෙනියන්න මේ යන්ත්‍ර සූත්‍ර භාවිතය ඊටාම ප්‍රයෝජනයට ලක් වුණා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි යන්ත්‍ර සූත්‍ර සහ ඵලදායී බීජ තිබුණාට ප්‍රමාණවත් නෑ දුවේ පුතේ. අපි දන්නෝ කෘෂිකාර්මික නවෝදයක් ඇති කරන්න නම් ජලය කියන දේ ඊටාම ඉහළ මට්ටමින් තියෙන්න ඕන. ජල ශාස්ත්‍රීයත්වය ජල කළමනාකරණ ඊටා ඉහළ මට්ටමින් තියෙන්න ඕන. ඒක නිසා අපි දන්නෝ මේ හරිත විප්ලවයේ ඊටාම ඉහළ ගණයේ විශිෂ්ට ගණයේ ජල සම්පාදන ක්‍රම රසක් ඒ කාලේ පාවිච්චි කරා. විසිරි ජල සම්පාදන ක්‍රම විවිධ ඇල මාර්ග වලින් විවිධ උස්සාන මාර්ග ක්‍රම වලින් දැන් නූතන යුගයේදී පරිගණක තාක්ෂණයෙන් ගුවන් යානා තාක්ෂණය මගින් ඒවා උපයෝගී කරගෙන මේ ජල සම්පාදන ක්‍රම වලින් ඊටාම විශාල කෘෂිකාර්මික ඉඩම් වලට මේ ජල සම්පාදන කටයුතු කළා. ඒ කාර්යක්ෂමතාවය වැඩි කරලා තියෙන දුවේ පුතේ. ඒකම දුවේ පුතේ මේ කෘෂි තාක්ෂණයේ ආශ්‍රිත ගැටලු මේ අපි යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම ඵලදායීතාවය නංවන්න යන ක්‍රියාමාර්ගවලදී කෘෂි තාක්ෂණයේ ආශ්‍රිත විශාල ගැටලු වලට නූතනයේ සහ ඒ කාලේ 1960 දශකයෙන් පස්සේ මුහුණ දෙන්න සිද්ධ වෙන විශේෂයෙන් ඵලදායීතාවය නංවන්න මේ රසායන ද්‍රව්‍ය භාවිතය තුලින් ඒ වගේම භූමිය යොදා ගැනීම තුලින් කාන්තාර බිහිවීම සාම්ප්‍රදායික දැනුම අපේ නැති වී යාම ඒ වගේම විවිධ බහුජාතික සමාගම් වල ඒකාධිකාරීත්වයක් නිර්මාණය වීම මේ සමස්ත ක්‍රියාවලිය තුලින් මිනිසුන්ගේ සෞඛ්‍ය වශයෙන් තර්ජන එල්ලවීම මෙවැනි ගැටලු මේ කෘෂිකාර්මික නවෝදයත් එක්ක එහෙම නැත්නම් හරිත විප්ලවයත් එක්ක මේ කෘෂි තාක්ෂණය ආශ්‍රිත විශාල සුවිශාල ගැටලු සමුදායක් නිර්මාණය වෙන්න පටන් ගත්ත මේ හරිත විප්ලවය මුල් කරගෙන. ඒකම දුවේ පුතේ අපි මේ පාඩමේදී සාකච්ඡා කරනවා මේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධව. එතකොට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ එහි කාර්මික තාක්ෂණය, නිෂ්පාදන ප්‍රවණතාවයන්, අලෙවිකරණ ක්‍රියාවලි, කෘෂිකාර්මික ගැටලු සහ අභියෝග මේ වගේ ක්ෂේත්‍ර පිළිබඳවත් අපි මේ පාඩම තුළින් ඔබට කිසියම් සාරාංශයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු ප්‍රශ්න කිහිපයක් මේ ඔබගේ දැනුම අවබෝධය සඳහා ප්‍රශ්න කිහිපයක් තුලින් අපි මේ ප්‍රශ්න මේ ලෝක කෘෂිකර්මය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය පිළිබඳව ඔබගේ දැනුම් නිම්වලු පුළුල් කරන්න මේ ප්‍රශ්න ඔස්සේ අපි ඔබට කිසියම් අස්වැසිල්ලක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ප්‍රශ්න අපේ පසුගිය විභාගවලදී ආපු ප්‍රශ්න වගේම ඉදිරියේදී ප්‍රශ්න සැකසිය හැකි ක්ෂේත්‍ර ඔස්සේද ඔබට කිසියම් පහසුවක් ඇති කරන්න මේ ප්‍රශ්න නිර්මාණය කරලා තියෙනවා. ඒක නිසා දුවේ පුතේ ඔබට මේ පාඩම තුළින් මේ කෘෂිකර්මාන්තය සම්බන්ධව හොඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ලැබේවි. හොඳයි අපි බලමු එහෙමනම් මේ පළවෙනි ප්‍රශ්නය හරිත විප්ලවය තුළ දෙමුහුන්කරණය මගින් ඉතා ශීඝ්‍ර ලෙස අස්වැන්න වර්ධනය කළ භෝග දෙකක් වන්නේ. ඔබට ඉතා මේ පහසුයි පිළිතුර වී සහ තිරිඟු නිවැරදි පිළිතුර වෙන්නේ. හොඳයි. ඔබට මම තවත් බහුවර ප්‍රශ්නයක් ඉදිරිපත් කරනම් මේ හා සම්බන්ධව හරිත විප්ලවයේ ආරම්භ වූ වර්ෂය හා රට නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ. ඔබ හොඳින් බලන්න මේ පිළිතුර. ඔබට මං හිතන්නේ මම මේ ගැන කතා කරලා තියෙනවා මේ ඒ අනුව ඔබට නිවැරදි පිළිතුර හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා.
1943 මෙක්සිකෝව තමයි නිවැරදි පිළිතුර ලෙස අපි තෝරන්නේ. හොඳයි දුවේ පුතේ අපි තුන්වෙනි ප්‍රශ්නය ඔබට ඉදිරිපත් කරනවා. හරිත විප්ලවීය තාක්ෂණයේ යටතේ වැඩි ඵලදායී බීජ නිපදවන ක්‍රම දෙකක් දැක්වෙන නිවැරදි පිළිතුර වන්නේ. මේ පිළිතුරු පහක් තියෙනවා. ඔබ හොඳින් බලන්න. එකිනෙකට සමාන පිළිතුරු මෙතන තියෙනවා. ඔබ හොඳින් තෝරන්න කුමක්ද මෙහි නිවැරදි පිළිතුර කියලා. ඔව්. මුහුන් කිරීම හා දෙමුහුන් කිරීම තමයි නිවැරදි පිළිතුර වන්නේ. හොඳයි. මම ඔබට තවත් එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. උස්බිම් වලට ජලය සැපිය හැකි වඩාත් සුදුසු ජල සම්පාදන ක්‍රමය වන්නේ. මෙහි පිළිතුරු පහක් තියෙනවා. ඒ අනුව දෙවන පිළිතුර උස්සාන වාරි මාර්ග ක්‍රමයක් තමයි නිවැරදි පිළිතුර ලෙස අපිට තෝරන්න පුළුවන්කම ලැබෙන්නේ. අවසාන ප්‍රශ්නය ඔබත් එක්ක මම සාකච්ඡා කරන වගාවට යොදවා ඇති භූමි ප්‍රමාණය ප්‍රසාරණය සීමා වීමට හේතු වන්නේ. නැවතත් මම ප්‍රශ්නය කියන්නම්. වගාවට යොදවා ඇති භූමි ප්‍රමාණය ප්‍රසාරණය වීම සීමා වීමට හේතු වන්නේ. ටිකක් දීර්ඝ පිළිතුරක් තියෙන්නේ. ඔබ බලන්න හොඳින් අධ්‍යයනය කරන්න. මේ තියෙන වර්ණ වලින් වඩාත් නිවැරදි වර්ණය කුමක්ද කියන කාරණේ පිළිබඳව මේ නිවැරදි පිළිතුර වන්නේ දෙවෙනි වර්ණය. ලෝකයේ වගාවට ගත හැකි භූමියෙන් වැඩි ප්‍රමාණයක් දැනටමත් ඒ සඳහා යොදවා තිබීම තමයි නිවැරදි පිළිතුර ලෙස දැක්වෙන්නේ. ලෝක කෘෂිකර්මය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය පිළිබඳව ඔබගේ දැනුම් නිම්වලර පුළුල් කරන්න මේ ප්‍රශ්න ඔස්සේ අපි ඔබට කිසියම් අස්වැසිල්ලක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ප්‍රශ්න අපේ පසුගිය විභාගවලදී ආපු ප්‍රශ්න වගේම ඉදිරියේදී ප්‍රශ්න සැකසිය හැකි ශේෂ්ත්‍ර ඔස්සේද ඔබට කිසියම් පහසුවක් ඇති කරන්න මේ ප්‍රශ්න නිර්මාණය කරලා තියෙනවා. ඒක නිසා දුවේ පුතේ ඔබට මේ පාඩම තුළින් මේ කෘෂිකර්මාන්තය සම්බන්ධව හොඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ලැබේවි. හොඳයි දුවේ පුතේ අපි එහෙමනම් බලමු මේ ප්‍රශ්න පිළිබඳව මේ පිළිතුරු කොහොමද අපි ක්‍රියාත්මක කරන්න කියලා නැත්නම් සාකච්ඡා කරන්න කියලා. හොඳයි පළමුවෙන්ම බලමු මේ හරිත විප්ලවය කියන්නේ කුමක්ද කියලා. හරිත විප්ලවය කිව්වහම මෙහිදී අවධානය ලක් කරන්න ඕන විශේෂ කාරණා කිහිපයක් එකක් තමයි මේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත මේ ශිල්පීය ක්‍රමවල තාක්ෂණික වශයෙන් දියුණුවක් ඇති කළ ක්‍රියාවලිය තමයි අපි හරිත විප්ලවය කියලා හඳුන්වන්නේ. ඒ තුලින් කුමක්ද සිද්ධ වෙන්නේ? එකක් තමයි මේ පරිසරයට ඔරොත්තු දෙන භෝග හඳුන්වා දීම සිද්ධ වුණා. ඒ වගේම තමයි විවිධ රසායන වර්ග පොහොර හා පලිබෝධනාශක විවිධ ජල සම්පාදන ක්‍රම හා වාරි කළමනාකරණය යන්ත්‍ර සූත්‍ර භාවිතය මගින් අස්වනු වැඩි කිරීම. හොඳයි මේ ක්‍රියාවලිය මගින් තමයි හරිත විප්ලවය සිද්ධ වෙන්නේ. එතකොට ඔබට හරිත විප්ලවය කියන්නේ කුමක්ද කියලා සරලව මේ පැහැදිලි කිරීම මගින් අවබෝධ වෙන්න ඇති දුවේ පුතේ. හොඳයි අපි ඊළඟට බලමු මේ හරිත විප්ලවය ආශ්‍රිතව කෘෂිකාර්මික තාක්ෂණයෙහි සංරචක මොන වගේ පැතිද මේකේ වෙනසකට ලක් වුණේ? මේ යටතේ ඵලදායී බීජ වර්ග ඒ වගේම තමයි ශාක නිෂ්පාදනය සිද්ධ වුණා. එතකොට අපි නවමාදිලිය බීජ විදියට ගත්තාම මුහුන් කළ බීජ විශේෂයෙන් IR8, IR36, TN1 V ප්‍රභේද විශේෂයෙන් වැඩි ඵලදායීතාවයක් නංවන්න මෙවැනි භෝග නැත්නම් බීජ හඳුන්වා දුන්නේ. ඒ වගේම තමයි මේ දෙමුහුන් කළ බීජ. එවැනි බීජත් තිරිඟු සහ වී වලින් නිෂ්පාදනය කරා. ඒ වගේම තමයි පටක රෝපණය මගිනුත් මේ නිෂ්පාදනයන් දියුණු කරා. එතන මෙන්න මේ නව මාදිලිය බීජ වර්ග හා ශාක වර්ග නිෂ්පාදනය කරන්න මේ මුහුන් කිරීම, දෙමුහුන් කිරීම, පටක රෝපණය මගින් මේ හරිත විප්ලවය තුලදී සිද්ධ වුණා. ඒ තුලින් සුවිශේෂ කාර්යභාරයක් මේ බීජ වර්ග හා ශාක නිපදවීමට යොමු වීමක් සිද්ධ වුණා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ නවීන කෘෂිකාර්මික ශිල්ප ක්‍රම යොදාගත්ත රැසක් මේ කෘෂිකාර්මික නවෝදය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම
විවිධ රසායන වර්ග භාවිතා කිරීම. පොහොර පලිබෝධ වර්ග භාවිතා කිරීම. ඒ වගේම විවිධ වාරි මාර්ග ජල සම්පාදන කළමනාකරණ ක්‍රම අනුගමනය කරා. මේ තුලිනුත් විශාල කෘෂිකාර්මික නවෝදයක් ඇති කරා මේ කාලවකවානුව තුලදී. හොඳයි දුවේ පුතේ මේ ප්‍රශ්නේ අපි තුන්වෙනි කොටසට අපි යමු ඊළඟට. ඊතරේ යටතේ මේ කෘෂි තාක්ෂණයේ භාවිතය නිසා පැන නැගී ඇති ගැටලු පිළිබඳව තමයි අපි මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි බලමු මේ කෘෂි තාක්ෂණය භාවිතා කිරීම නිසා මොන වගේ ගැටලුද මේ ලෝකයේ රටවල් වල අපිට හඳුනා ගැනීමට හැකි වුණේ. විශේෂයෙන් රසායන ද්‍රව්‍ය භාවිතය තුලින් විශාල ගැටලු පැන නගින්න පටන් ගත්තා. ඒ වගේම තමයි භූමිය යොදා ගැනීම නිසා අධික ලෙස විශාල භූමි හායනයක් සිද්ධ වුණා. භූමිය විනාශ වීමක් සිද්ධ වුණා. ඒ වගේම තමයි කාන්තාරකරණය මිනිසුන් අසීමිත ලෙස කැලෑ එලි කරලා වගා කටයුතු වලට යොමු කරගත්තා. ඒ තුලින් විශාල බිම් ප්‍රදේශයක් කාන්තාරීකරණයට ලක් වුණා. ඒ අනුව විශාල ගැටලු නිර්මාණය වෙන්න පටන් ගත්ත මේ කෘෂිකාර්මික නවෝදයත් එක්ක. ඒ වගේම අපිට තිබුණු දරුණුම ප්‍රශ්නයක් තමයි මේ මානව ශිෂ්ටාචාරය තුළ නැත්නම් මානව දැනුම තුළ තිබුණු සාම්ප්‍රදායික දැනුම් සම්භාරයක් තිබුණා. විශේෂයෙන් කෘෂිකාර්මික තාක්ෂණය සම්බන්ධව අවුරුදු දහස් ගානක මිනිසුන් විසින් එක් රැස් කරන ලද දැනුම් සම්භාරයක් තිබුණා. ජන විඥානයක් තිබුණා. මේ ජන විඥාණයට විශාල වශයෙන් හානි සිද්ධ වුණා. මේ පැවතිච්ච කෘෂිකාර්මික දැනුම පසෙකලා නව දැනුමට යෑම තුළ පැවතිච්ච සාම්ප්‍රදායික කෘෂිකාර්මික දැනුම අප තුලින් ගිලිහෙන්න පටන් ගත්තා. පරිසරයට ගැළපෙන, සබහා ධර්මයට ගැළපෙන, කාලයට ගැළපෙන මේ සියලුම සාම්ප්‍රදායික ජන සමාජයට ගැළපෙන, සංස්කෘතියට ගැළපෙන සිතුම් පැතුම් වලින් සමන්විත කෘෂිකාර්මික තාක්ෂණය අපෙන් ගිලිහෙන්න පටන් ගත්තා මේ හරිත විප්ලවය නිසා. එකත් ලොකු ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මේ කෘෂිකාර්මික කටයුතු සඳහා දායක වුණු බහුජාතික සමාගම් වල ඒකාධිකාරීත්වය මේවා සාමාන්‍ය රටවල් වලට සාමාන්‍ය සංවාදනයෙන් පවතින රටවල් වලට මේව නිෂ්පාදනය කරන්න බැරි වුණා. බහුජාතික සමාගම් මැදිහත් වෙලා මේ බීජ රෝපණය නැත්නම් බීජ සකස් කිරීම, ශාක රෝපණය, ශාක සකස් කිරීම, එහෙම නැත්නම් පටක රෝපණය මේ වගේ මහා පරිමාණ වශයෙන් බහුජාතික සමාගම් තමයි මේව සකස් කරන්නේ. ඒකම මේ බහුජාතික සමාගම් මගින් තමයි මේවට අවශ්‍ය යෙදවුම් කෘෂි රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒක නිසා කෘෂිකාර්මික ද්‍රව්‍ය අතරමැදි ද්‍රව්‍ය යෙදවුම් වලට විශාල වශයෙන් මේගොල්ලොන්ගේ නැත්තම් මේ ඒකාධිකාරීත්වයක් ඇති වෙන්න පටන් ගත්ත බහුජාතික සමාගම් වල. ඒ තුලින් විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල් වලට සුවිශාල ගැටලු රැසකට මුහුණ දෙන සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ හරිත විප්ලවය සඳහා අනුගමනය කළ උපාය මාර්ගවල අවසන් ප්‍රතිඵලය ලෙස මානව සමාජය සෞඛ්‍යමය වශයෙන් පරිහානියකට ලක් වෙන්න පටන් ගත්තා. විවිධ මාදිලියේ රෝග, විවිධ මාදිලියේ විවිධ වූ වසංගත, විවිධ වූ රෝගවලට මිනිසා ගොදුරු වෙන්න පටන් ගත්තා. ශරීරගත රෝග, නිදන්ගත රෝග, මේ වගේ විවිධ ලෙඩ රෝග වලට මිනිසා යොමු වෙන්න පටන් ගත්ත මෙන්න මේ කෘෂි තාක්ෂණය පාවිච්චි කිරීම නිසා ඇතිවෙච්ච යම් යම් රසායන ද්‍රව්‍ය නිසා. ඒ නිසා දුවේ පුතේ මේ අපිට යහපතක් වුණා තමයි කෘෂිකාර්මික නවෝදයක් ඇති වුණා තමයි හරිත විප්ලවය මගින්. එසේ වුවද මිනිසාගේ පැත්තෙන් ගත්තාම, පරිසරයේ පැත්තෙන් ගත්තාම ඒ හා සමානවම අපිට විවිධ මේ තාක්ෂණය නිසා විවිධ ගැටලු රසකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා දුවේ පුතේ. අපි දැන් මේ ගැටලු පිළිබඳව කෙටියෙන් ඔබත් එක්ක සාකච්ඡා කරලා බලමු පුතේ. රසායන භාවිතය නිසා අපේ මේ ජල සම්පත දූෂණයට ලක් වෙනවා දුවේ පුතේ. අපිට බොහොම සීමිත ජල සම්පතක් මේ ලෝකේ තියෙන්නේ. ඒ සීමිත ජල සම්පත මේ රසායන ද්‍රව්‍ය අසීමිත ලෙස භාවිතා කිරීම නිසා දූෂණයට ලක් වීමත් අපිට හඳුනා ගැනීමට හැකියාව තියෙනවා දුවේ පුතේ. ඒ වගේම ශාක හා සත්වයින්ට ඔවුන්ට විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙන වර්තමානයේ වන විට මේ රසායන ද්‍රව්‍ය ඔවුන්ට යොමු වීම මගින්, ඔවුන්ට ශරීරගත වීම මගින්, විශේෂයෙන් ජල දූෂණය, වායු දූෂණය මගින් ශාක හා සත්ත්ව ප්‍රජාවට විශාල හානි සිද්ධ වෙලා තියෙනවා දුව පුතේ. ඒ වගේම
කාලයක් තිස්සේ අවුරුදු දශක කිහිපයක් තිස්සේ මේ රසායන ද්‍රව්‍ය පාවිච්චි කිරීම සහ ඒක භෝග පාවිච්චි කිරීම නිසා පස විනාශ වීමත් අපිට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒක නිසා දුවේ පුතේ මේ රසායන ද්‍රව්‍ය භාවිතය නිසා විවිධ ගැටලු ලෝකයේ තුල ඇති වෙලා තියෙන මේ හරිත විප්ලවයේ ප්‍රතිඵල විදියට. ඒ වගේම තමයි භූමි හායනය. කාලයක් තිස්සේ විශාල භූමි මේ වගාවන් සඳහා යොදා ගැනීම විශේෂයෙන් තනි වගාවන් සඳහා තිරිඟු වගාව, වී වගාව, බඩිරිඟු වගාව මේ වගේ සඳහා විශාල තනි භූමි තමයි මේවට යොදාගන්නේ. විශාල යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් මේ දේවල් ක්‍රියාත්මක කරන නිසා මොකද වෙන්නේ? වන විනාශය සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පාංශු කාදනය සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි පස ලවණීකරණයට ලක් වෙනවා. ජලාසත් ලවණීකරණයට ලක් වෙනවා. මේ තුලින් විශාල හානි පරිසරයට සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව අපිට මේ හරිත විප්ලවයේ වාසි වගේම අවාසිත් රසක් වර්තමානයේ වෙන විට හඳුනා ගැනීමේ හැකියාවන් තියෙනවා. විශේෂයෙන් අපි ගත්තාම මේ සාම්ප්‍රදායික දැනුම සම්බන්ධයෙන් කතා කරනකොට අපේ පැරණි මිනිසා බොහොම සබහාදහමට අනුගතව තමයි මේ සියලුම කටයුතු කරේ. එතකොට මේ අපි දන්නෝ සබහාදහමේ ක්‍රියාවලියක් තියෙනවා. අපිට ප්‍රධාන ශක්තිය ලබා දෙන්නේ හිරු. හිරුගේ ශක්තියෙන් තමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. එතකොට සබහාදහම තුල කිසියම් ස්වභාවික ක්‍රියාවලියක් තියෙනවා. ශාක වර්ධනයට, ශාක පාලනයට මේ හැම දෙයකටම ස්වභාවික ක්‍රියාවලියක් තියෙනවා. මේ ස්වභාවික ක්‍රියාවලියට අනුගතව තමයි මේ සබහාදහම තුල සියලුම දේවල් නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේ අපිට තියෙන මේ ශාකවල සබහා ධර්මයට අනුකූලව ඒවා හැදෙන්න, වැඩෙන්න, එහි පාලනයන් අපි නතු කරන්න පුළුවන් නම් ඒ තුලින් අපිට බොහෝ දේවල් ළඟා කරගන්න හැකියාව තිබෙනවා. විශේෂයෙන් පරිසර පද්ධතිවල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ සබහාදහමට අනුකූලව. නමුත් හරිත විප්ලවය මගින් අපි සබහාදහමට පටහැනිව යම් දේවල් කරලා තියෙනවා. ඒ ප්‍රතිඵල ලෙස අපිට මේ සාම්ප්‍රදායික වශයෙන් පැවතිච්ච මේ කාලයක් තිස්සේ පැරණි ගොවිතැන තුලදී මිනිසා මේ සබහාදහමට අනුකූලව තමයි සබහා ධර්මයට අනුකූලව තමයි මේ සියලුම තමන්ගේ කුෂිකාර්මික කටයුතු ගෙන ගියේ. කෙසේ නමුත් ඒ සාම්ප්‍රදායික දැනුම අපි අමතක කරා මේ නවීන තාක්ෂණයට යොමු වීමත් එක්ක. පොහොර භාවිතය, රසායන ද්‍රව්‍ය භාවිතය, තාක්ෂණික උපාය මාර්ග මේව නිසා මේක අමතක කරා. මේ රූපය තුලින් ඔබට පෙන්눔 කරන්නේ මේ මිනිසුන් කොහොමද තමන්ගේ පලිබෝධ විනාශ කරන්නේ. එහෙම නැත්නම් ශාක වලට හිරිහැර කරන සතුන් කොහොමද අයින් කරන්නේ. මිනිස්සු දැනගෙන හිටියා මේවට ස්වාභාවික කේම් ක්‍රම විවිධ දේවල් ජන සමාජය තුල එවැනි දේවල් තිබුණා. වගාවත් ආරක්ෂය කරන ක්‍රම තිබුණා. මේවා ජන සමාජය තුල, ජන විඥාණය තුල ක්‍රමානුකූලව පැවතාපු දේවල්. පරිසරයට අනුකූලව කටයුතු කිරීම, පරිසරයට අනුගත වීම, පරිසරයට හානි නොකර අර මලින් බඹරු රොන් ගන්නාසේ පරිසරයේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජනයට ගත්තේ පරිසරයට හානි නොවන ආකාරයෙන්. ඒකම තමයි මේ කාලයක් තිස්සේ අපේ මේ භූමිය වගාව සඳහා යොදා ගැනීම නිසා විශේෂයෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් විශාල පරිමාණයේ මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර භාවිතය නිසා මේ අපේ පෘථිවි මාතාවගේ භූමිය අධික ලෙස හානියට ලක් වෙච්ච ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන මේ රූප වලින්. පාංශු කාදනය අධික වෙනවා. ජල සම්පාදනය හරියට සිද්ධ වෙන්නේ නැහැ. භූමිය විනාශ වෙලා මෙහි තියච්ච භූ දර්ශනය හානියට ලක් වෙලා තියෙන දවුවේ පුතේ. මේ කුෂිකර්මාන්තය අපි හිතුවේ අපේ තිරිඟු ශාකය හෝ වී ශාකය හදා ගැනීම පමණයි. පරිසරයේ අනිකුත් ශාක ගැන අපි අමතක කරා. අපි තෝරාගත්ත ශාකයක් වර්ධනය කරන තැන මේ සියල්ලක්ම කරේ. එහි ප්‍රතිඵල බලන්න දුවේ පුතේ. මේ භූමිය විනාශ වෙලා, ශාක ප්‍රජාව විනාශ වෙලා, සතුන් විනාශ වෙලා, කාන්තාර වගේ හිස් භූමි බවට පරිවර්තනය වෙලා තියෙන මේ විශාල භූමි ප්‍රදේශයක් මේ හරිත විප්ලවය නිසා. හොඳයි දුවේ පුතේ. ඒකම මේ කුෂිකර්මාන්තය නිසා නැත්නම් හරිත විප්ලවයේ විශාල බලපෑමක් විදියට මේ විශේෂයෙන් අපි ගත්තාම නිවර්තන කලාපයේ ආශ්‍රිත වේ ඒ තීරුව තුලදී මේ කුෂිකර්මාන්තය භූමිය අධික භාවිතය නිසා, සත්ත්ව පාලනය අධික භාවිතය නිසා විශාල වශයෙන් කාන්තාර ආශ්‍රිතව සංවේදී භූමි හායනයට ලක් වෙලා තියෙන, විනාශ වෙලා තියෙන. ඒ තුලින්
නව නූතන කාන්තාර නිර්මාණය වීම අපිට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන විශේෂයෙන් අප්‍රිකානු මහද්වීපය ගත්තාම නූතන මේ වගේ මේ හරිත විප්ලවයේ ප්‍රතිඵල විදියට විශාල කාන්තාර අලුතෙන් නිර්මාණය වෙමින් පවතිනවා. ඒක අපිට මේ හරිත විප්ලවයේ ඇතිවෙච්ච අයහපත් ප්‍රතිඵලයක් විදියට සලකන්න පුළුවන්. මේ තුලින් අපේ ස්වභාවික පරිසර පද්ධති වලට ලොකු ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟ ප්‍රශ්නේ ඊළඟ කොටස තමයි ලෝක කෘෂිකර්මය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු අවම කර ගැනීම සඳහා අපිට මොන වගේ දේවල්ද කරන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි අපි බලමු දුවේ පුතේ මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. ලෝකයේ විවිධ දැන් අපි මේ වෙන විට සාකච්ඡා කරා විවිධ පැතිවල විවිධ ගැටලු ලෝක කෘෂිකර්මය හා සම්බන්ධව පැන නැගිලා තියෙන. අපි බලමු එහෙමනම් දිගින් දිගට මේ ගැටලුත් එක්ක අපිට යන්න බෑ. අපි කොහොම හරි මේවා විසඳුම් කරා ගමන් කරන්න ඕන. අපිට කළ හැකි දේවල් බොහෝ දේවල් තියෙනවා. එhmenan අපි බලමු මොන වගේ දේවල්ද මේ හා සම්බන්ධව අපිට අනුගමනය කරන්න හැකියාව තියෙන්නේ. විශේෂයෙන් අපි අර ස්වභාවික පලිබෝධ පාලන ක්‍රම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාම වටිනවා. කෘෂි රසායන ද්‍රව්‍ය අවශ්‍ය තමයි. නමුත් අපි ඒ කෙරෙහිම වහල් නොවි ස්වභාවික පලිබෝධ පාලන උපක්‍රම කෙරෙහි අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම තමයි මේ බීජ පැල සඳහා මේ ඒ වගේම කෘමි සතුන්ගෙන් ඇතිවෙන තර්ජන වළක්වන්න මෙහි තියෙන ශක්්‍යතාවය නැත්නම් හැකියාව විභවතාවය ශාකවල තියෙන විභවතාවය අපි වැඩි කරන්න ඕන. පලිබෝධ පාලන ශක්තිය වැඩි කරන්න ඕන. අපේ වර්තමාන මේ නූතන තාක්ෂණයත් එක්ක හඳුන්වා දුන්නු ආහාර වර්ගවල මේ ශක්තිය අඩුයි. වෘතු දීමේ හැකියාවන් අඩුයි. ඒකට අපිට හැකියාව තියෙනවා මෙවැනි පලිබෝධ පාලනය සඳහා කෘමි පාලනය සඳහා විවිධ පරිසර තත්ත්වයන්ට ගැළපෙන විදියට ශක්තිමත් වූ ශාක නිර්මාණය කිරීමට නූතන හැකියාව තියෙන. ඒක නිසා අපි මෙන්න මේ පලිබෝධ පාලනය වගේම අනිකුත් දේවල් ශක්තිමත් කරන්න මේ ශාකය තුලදී සබහාදහම තුලත පැවතිච්ච ශාකයන් වලට මේ ශක්තියින් තිබුණා. නමුත් අපි සකස් කර ශාකවල මේ ශක්තියින් දුර්වල මට්ටමක පවතින්නේ. ඒක නිසා අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒකම තමයි ඒකාබද්ධ පලිබෝධ පාලනය. අපි කරන්න ඕන තනි වගාවක් විදියට නෙවෙයි සමස්ත වගාව ගැන හිතන්න ඕන. සමස්ත පරිසරය ගැන හිතන්න ඕන. සතා සිව්පාව ගැන හිතන්න ඕන. ස්වභාවික චක්‍ර ගැන හිතන්න ඕන. ඒ සියල්ලක්ම ගැන හිතලා අපිට මේ ඒකාබද්ධව පලිබෝධ පාලනය කරන්න පුළුවන් සමස්ත පරිසරය ගැනම අවබෝධයක් ලබා ගත්තොත් ඒක නිසා ඒ ගැනත් අවධානය යොමු කිරීම ඉතාම වටිනවා. ඒ වගේම තමයි නූතනයේ අපි පාවිච්චි කරන වැදගත් උපාය මාර්ගයක් තමයි හරිතාගාර ඉදි කිරීම. හැබැයි දියුණු වෙමින් පවතින රටවල් වලට මේක ටිකක් ගැටලුවක්. මොකද හේතුව විශාල වශයෙන් පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා හරිතාගාර ඉදි කිරීම සඳහා. එහෙමනම් දුවේ පුතේ අපිට පුළුවන්කම තියෙන්න ඕන අඩු වියදම් සහිතව නැත්තම් වර්තමානයේ යන විශාල වියදමට වඩා අඩුවෙන් කිසියම් ආකාරයක අඩුවෙන් මෙන්න මේ හරිතාගාර ඉදි කරන්න පුළුවන් නම් අර කෘමීන්ගෙන් සිදුවෙන සහ පලිබෝධ වලින් සිදුවෙන හානිය අවම කරලා අපිට මේ ග්‍රීන් හවුස් වල එහෙම නැත්නම් හරිතාගාරවල අපිට වගා කටයුතු සාර්ථකව කිරීමේ හැකියාව ලැබෙනවා. අපි ඊළඟට අපි අවධානය යොමු කරන්නේ දුවේ පුතේ මේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධව තොරතුරු ටිකක් ඔබත් එක්ක සාකච්ඡා කරන මේ ප්‍රශ්නයක් ඇසුරින්. ඒකට එහිදී විශේෂයෙන් අපි අවධානය ලක් කරන මේ ශ්‍රී ලංකාවේ පාරිභෝගික කෘෂිකර්මය, ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රමවේද මේ පිළිබඳව අපි අවධානය ලක් කරනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අලෙවිකරණයේ ගති ලක්ෂණ මොනවද? ඒ වගේම තමයි වර්තමානයේ ලෝක කෘෂිකර්මාන්තයේ මුහුණ දෙන ප්‍රධාන අභියෝග මොනවද කියන කාරණේ පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයත් එක්කම අපිට තනියෙන් මේ වැඩේ කරන්න බෑ. ලෝකයේත් එක්ක අපි ගමන් කරන්න ඕන. ඒ නිසා ඒ හා සම්බන්ධ වෙලා මේ කාරණා ටික අපි මේ ප්‍රශ්නය තුලින් ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට බලමු ඉස්සෙල්ලාම මේ අපේ ශ්‍රී ලංකාවේ පාරිභෝගික කෘෂිකර්මය කියලා කියන්නේ කුමක්ද? එහි කැපී පෙනෙන ලක්ෂණ මොනවද කියන කාරණේ පිළිබඳව. අපි දන්න දුවේ පුතේ මේ පාරිභෝගික කෘෂිකර්මය කියලා කියන්නේ කුමක්ද? තමන්ගේ මේ ජීවත් වීම සඳහා එහෙම නැත්නම් තමන්ගේ ආහාර අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා කරන ඒ පාරිභෝගික කෘෂිකර්මය. එතකොට මේ විශේෂයෙන් ගත්තාම ශ්‍රී ලංකාව තුළ මේ වී වගාව තමයි මේ පාරිභෝගික කෘෂිකර්මය ලෙස ප්‍රධාන වශයෙන් අපි සලකන්නේ. එතකොට අපේ රටේ දිස්ත්‍රික්ක වලින් බහුතර දිස්ත්‍රික්කවල වැඩිම ප්‍රමාණයක් වගා කරලා තියෙන්නේ වී වගාව. එතකොට පාරිභෝගික කෘෂිකර්මය අපේ ප්‍රධාන වශයෙන් අපේ ආහාර අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගන්න අපි යොමු කරගන්නවා. එතකොට පාරිභෝගික කෘෂිකර්මයේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි බොහොම පුංචි ගොවිබිම් අපිට තියෙන අපි පුංචි රටක්.
පුංචි භූමියක් අපිට තියෙන්නේ වගා කරන්න. ඒක නිසා පුංචි භූමිය වල තමයි මේ කුෂිකාර්මික බිම් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි පරිභෝජනය සහ වෙළඳාම සඳහා දෙකටම අපි මේ නිෂ්පාදනයන් කරනවා. විශාල වශයෙන් සහල් පරිභෝජන සඳහා යොමු කරන. ඒ වගේම අපි නව තාක්ෂණයේ භාවිතයට වර්තමානයේ වන විට යොමු වෙමින් පවතින මේ පාරිභෝගික කුෂිකර්මාන්තය. හොඳයි පුතේ, අපි ඊළඟට බලමු මේ ශ්‍රී ලංකාවේ කුෂිකර්මාන්තය තුලදී අපිට මේ අපේ රටත් අපි තාක්ෂණික වශයෙන් හරිත විප්ලවයේ ලෝකයේ සිද්ධ වෙද්දී අපේ රටේ කුෂිකර්මාන්තයේ ශේෂ්ත්‍රය තුලත් මේ තාක්ෂණික වශයෙන් කිසියම් ක්‍රමවේද භාවිතා කිරීමක් අපිට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. 1960 දශකයෙන් පස්සේ වෙන විට අපිට මේ ලොකු කාර්මික වශයෙන් අපිට යම් යම් දියුණුවක් මේ කුෂිකාර්මික ශේෂ්ත්‍රය තුලදී හඳුනා ගැනීමේ හැකියාවන් දක්නට ලැබෙනවා. විශේෂයෙන් අපි ගත්තාම වාරි තාක්ෂණය ශ්‍රී ලංකාවේ. ඒ වගේම තමයි ලංකාවේ ඊළඟට හරිත විප්ලවය හා සම්බන්ධ තාක්ෂණයත් අපි යොමු අවධානය ලක් කර විශේෂයෙන් ගත්තාම ජාන තාක්ෂණය, පාටක රෝපණය, මුහුන් කිරීම, දෙමුහුන් කිරීම මෙවැනි ක්‍රම අපේ අනුගමනය කර විශේෂයෙන් අපේ ගන්නොරු වගේ කුෂිකාර්මික පර්යේෂණ ආයතනවලදී ඒ වගේම ලංකා පුරා විසිරිච්ච විපර්යේෂණ ආයතන රසක් ජාලයක් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒවයි ඒ සීලුම ආයතන ඇති කරීමේ හරිත විප්ලවයේ ප්‍රතිඵල විදියට ශ්‍රී ලාංකික කුෂිකාර්මික නවෝදයක් ඇති කරන තමයි මේ සීලුම කටයුතු ක්‍රියාත්මක වුණේ. ඒකම තමයි අපේ ඓන්ද්‍රිය ගොවිතැන. අපි විශේෂයෙන් ගත්තාම ලංකාවේ කාබනික ගොවිතැනත් මේ වර්තමානයේ වෙන විට තාම ප්‍රමුඛත්වයට පත් වෙලා තියෙනවා. දියුණු කරන්න හොඳ ඉල්ලුමක් තියෙන, ලෝක වශයෙන් ඉල්ලුමක් තියෙන ශ්‍රී ලාංකික සමාජය තුලත් ඉතාම හොඳ ඉල්ලුමක් තියෙන මේ ඓන්ද්‍රිය ගොවිතැන සම්බන්ධයෙන්. ඒ වගේම තමයි විශේෂ යන්ත්‍ර සූත්‍ර අපි වර්තමානයේ විට පාවිච්චි කරන අර මහා පරිමාණ වශයෙන් කරන විශාල සංවර්ධිත රටවල් මට්ටමින් අපි යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන එකට හේතුව අපිට පුංචි බිම් තියෙන්නේ. ඒ පුංචි බිම් වලට ගැලපෙන විදියට පරිසරයට උචිත වූ යන්ත්‍ර සූත්‍ර තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ අනුව අපි කිසියම් ආකාරයක යන්ත්‍ර සූත්‍ර වලින් පිම්මක් පැනලා තියෙනවා. කුෂිකාර්මික වශයෙන් ශ්‍රමය ඵලදායීව පාවිච්චි කරන්න මේ යන්ත්‍ර සූත්‍ර මගින් අපිට ලොකු පිටුවහලක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ශ්‍රී ලංකාවේ කුෂිකාර්මික තාක්ෂණික වශයෙන් ගත්තාම විවිධ පැතිවලින් අපිට මේ දියුණුවක් හඳුනා ගැනීමේ හැකියාවන් තියෙනවා. හොඳයි පුතේ, අපි බලමු ඊළාට මේ ශ්‍රී ලංකාවේ මේ තාක්ෂණ ක්‍රමවේදය සංවර්ධනයට දායක වී ඇති මොන විදියටද දායක වෙලා තියෙන කාරණේ පිළිබඳව අපි ඊළඟ කොටසෙන් ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ගත්තාම වාරි තාක්ෂණය අපි මීට පෙර සාකච්ඡා කරා කොහොමද ලංකාවේ වාරි තාක්ෂණය මේ කුෂිකාර්මික නවෝදය ඇති කරන්න යොමු කරගත්තේ කියලා. විශේෂයෙන් වැව් හා වාරි මාර්ග සංවාදනය තුලින්, විශේෂයෙන් උස්සාන වාරි මාර්ග ක්‍රම තුලින් ජල සම්පාදනය කරන්න අපි යොමු වෙලා තියෙන. ඒ තුලින් මහවැලි කලාප සහ අනිකුත් පහතරට කලාප වල විශාල ජල සම්පාදනයක් ඇති කරන්න මේ වාරි තාක්ෂණය යොදාගෙන තියෙනවා. ඒ තුලින් නවෝදයක් අපි ඇති කරගෙන තියෙනවා. ඒ වගේම තමයි හරිත විප්ලවය හා සම්බන්ධව අපි තාක්ෂණය විශේෂයෙන් මුහුන් කිරීම, දෙමුහුන් කිරීම සහ පටක රෝපණය මගින් නව බීජ වර්ග හඳුන්වා දීලා තියෙන. විශේෂයෙන් H4, IR36, BG11, LD 356 වැනි නව බීජ වර්ග අපේ සාම්ප්‍රදායික බීජ වලට අමතරව නව බීජ වර්ග හඳුන්වා දීලා තියෙන, වැඩි අස්වනු ලබා දෙන්න පුළුවන් බීජ වර්ග හඳුන්වා දීලා තියෙන. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර භාවිතයට අපි යොමු වෙලා තියෙනවා. විවිධ රසායන වර්ග පාවිච්චියට යොමු වෙලා තියෙනවා. පෝර හා පලිබෝධනාශක පාවිච්චියට නැත්නම් භාවිතයට අපි යොමු වෙලා තියෙනවා. ඒ වගේම ජල සම්පාදන ක්‍රම හා හොඳ වාරි කළමනාකරණයට අපි වර්තමානයේ වෙන විට යොමු වෙමින් පවතිනවා. ඒක නිසා ලංකාවේ මේ හරිත විප්ලවය හා සම්බන්ධ ශේෂ්ත්‍ර ගණනාවක අපිට දියුණුවක් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා දුවේ පුතේ. ඒ වගේම තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවේ කුෂිකර්මාන්තයේ අලෙවිකරණය පිළිබඳව තමයි අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ. ඒතර ලංකාව ගත්තාම මේ කුෂිකාර්මික අලෙවිකරණය තුලදී විශේෂයෙන් රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යන අංශ දෙකම මේ අලෙවිකරණයට ඍජුවම දායක වෙලා තියෙනවා. ඒතර ඒ අනුව තමයි අපේ රටේ මේ කුෂිකාර්මික අලෙවිකරණය අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙහිදී තොග හා සිල්ලර වෙළඳාමට මේ අංශ දෙකම දායක වෙලා තියෙනවා. හොඳයි, අපි එහෙමනම් බලමු කොහොමද මේ අංශ දිත්වයම කුෂිකාර්මික අලෙවිකරණය සඳහා දායක වෙලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව. ලංකාවේ ප්‍රධාන වශයෙන් මේ සමුපකාර සම්බන්ධ වෙලා තියෙන සතුස ආයතනය දීප ව්‍යාප්ත මට්ටමින් පෞද්ගලික අංශය හා තරඟ කරන්න පුළුවන් ශක්තිමත් ආකාරයෙන් තමන්ගේ වෙළඳ ආයතන පිහිට ලංකා පුරාම දීප ව්‍යාප්ත මට්ටමින් මේ සතුස ආයතන ව්‍යාප්ත කළා. ගොවීන්ගෙන් ද්‍රව්‍ය මිලදී අරගෙන පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට විකිණීමක් අපිට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ
විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ලංකාවේ මෑත භාගය තුලදී රාජ්‍යාංශය මගින් මැදිහත් වෙලා මෙන්න මේ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් පිහිටවලා තියෙනවා. ඒ ඔස්සේත් මේ කෘෂිකාර්මික ද්‍රව්‍ය අලෙවි කරන්න යොමු වීමක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඒ වගේම දුවේ පුතේ මේ පෞද්ගලික අංශය අපි කොහොමද දායක වෙලා තියෙන කාරණේ පොඩ්ඩක් අපි මේදී සාකච්ඡා කරලා බලමු. පෞද්ගලික අංශයත් රාජ්‍යාංශයේ මෙන්ම කරට කර වෙළඳාම සඳහා මේ කෘෂි ද්‍රව්‍ය වෙළඳාම සඳහා යොමු වීමක් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් ඔවුන් සිල්ලර් වෙළඳාම, සුපිරි වෙළඳ සැලවල්, සති පොළවල් මගින්, ජංගම රතවල් මගින්, පදික වෙළඳුන් මගින් මේ වගේ විවිධ ක්‍රමවේද ඔස්සේ පාරිභෝගිකයාට පහසු වෙන ආකාරයට, පාරිභෝගිකයට සමීප වෙන ආකාරයට තමන්ගේ කෘෂිකාර්මික ද්‍රව්‍ය අලෙවි කරගන්න මේ පෞද්ගලික අංශයත් යොමු වීමක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තුලින් ඇත්තටම අපිට මේ අතරමැදියන්ගෙන් වෙන හානි අපි වළක්වගෙන තියෙනවා. ඒ වගේ තමයි අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. පාරිභෝගිකයන්ට ඊටාම පහසුවෙන් මේ භාණ්ඩ මිලදී ගන්න පුළුවන්කම ලැබෙනවා. මම මුලින් සඳහන් කරා වගේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය, මීගොඩ, තමුත්තේගම, වැලිසර ආදී ප්‍රදේශවල මෙවැනි ආර්ථික මධ්‍යස්ථාන රසක් ව්‍යාප්ත වෙලා තියෙනවා. හොඳයි දුවේ පුතේ අපි ඊළඟට බලමු මේ ලෝක කෘෂිකර්මාන්තයේ මුහුණ දෙන ප්‍රධාන ගෝලීය අභියෝග මොනවද කියලා කිහිපයක් මෙතෙන්දී මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා බලමු. හොඳයි දුවේ පුතේ ලෝක කෘෂිකර්මාන්තයේ වර්තමානයේට මුහුණ දෙන අභියෝග රසක් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි හොඳයි බලමු අපි මොනවද මේ අභියෝග කියලා. ඒ අනුව රසායන ද්‍රව්‍ය භාවිතය ප්‍රබලම අභියෝගයේ බවට පත් වෙලා තියෙනවා. ඒ තුලින් ඇති වෙන ගැටලු රසක් වර්තමානයේට නිර්මාණය වෙලා තියෙනවා. භූමි හායනය සහ කාන්තාරකරණය මගින් විශාල පරිසර ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපගේ සාම්ප්‍රදායික දැනුම නැති වී යාම. සාම්ප්‍රදායික අපේ කෘෂි භෝග නැති වී යාම. ඉන්දියාව වැනි රටවල්වලදී වී වර්ග 30000ක් පමණ පෙර පැවතිලා තියෙනවා. අද වෙන විට ඒ සියල්ලක්ම අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවෙත් එහෙමයි. පැරණි වී වර්ග රසක් තිබුණා. ඒව සම්පූර්ණ අහිමි වෙලා ගිහිල්ලා තියෙන මේ දේවල් එක්ක. හොඳයි දුවේ පුතේ වර්තමානයේ ලෝක කෘෂිකර්මාන්තයේ මුහුණ දෙන අභියෝග ගෝලීය අභියෝග මම මීට ප්‍රථම සාකච්ඡා කරා. මම කෙටියෙන් මේ වෙලාවේ ඔබට මතක් කරනවා. විශේෂයෙන් ගත්තාම රසායන ද්‍රව්‍ය භාවිතය, භූමි හායනය හා කාන්තාරකරණය, ගොවිතැනේදී පාවිච්චි කළ නැත්නම් භාවිත කළ සාම්ප්‍රදායික දැනුම හා චාරිත්‍ර විදි අභාවයට යාම, බහුජාතික සමාගම් විසින් වෙළඳ ඒකාධිකාරීත්වයක් පවත්වාගෙන යාම සහ මිනිසාට උරුම කළ දින සෞඛ්‍ය ගැටලු ප්‍රධාන අභියෝග විදියට අපිට සලකන්න පුළුවන්කම ලැබෙනවා දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ අද පාඩමෙන් ඔබ ලබාගත් දැනුම අවබෝධය ඔබගේ විභාග ජයග්‍රහණය සඳහා රුකුලක් බවට පත් කරගන්න. ඒ තුලින් සාර්ථක විභාගය ජය ගන්න මෙය යොදා ගන්න කියලා ඉල්ලා සිටිමින් අද දවසෙන් මම ඔබගෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක් ආයුබෝවන්.